එහෙනම් අපි බලමු මේ ගාන හදන්න තව ක්‍රමයක්. හරි. ඒක පොඩ්ඩක් හිතින් හදන්න තියෙන්නේ. දැන් බලන්න මෙහෙම මුලින්ම තිබිලා තියෙනවා 10 ගානේ 500ක්. හරිද? මම මේකේ මේ රුපියල් පැත්ත ගන්න නැතුව අගයන් පැත්ත ගන්නෙ. මුලින්ම තිබිලා තියෙනවා 1 500ක්. හරිද? ඔයාලට මේ තැඹිලි පාටින් ලියනවා පේනවා ඇති ස්ක්‍රීන් එකේ 500ක්. ඊට පස්සේ තව අරගෙන තියෙනවා 1000ක්. ඕන්න මම මේ ගත්ත ගානත් ඉස්සරහින් දාගන්නම් ඔයාලට පැහැදිලි වෙන්න. 10 ගානේ 500ක් තිබිලා තියෙනවා. ඊට පස්සේ අපි ආයේ 12 ගානේ 1000ක් ගත්තා. හරිද? 12 ගානේ 1000ක් ගත්තා. එතකොට ඔක්කොම ගත්තොත් 1500යි මෙතන. අගයක් දාන්න යන්නේ නැහැ මෙතන. ඊට පස්සේ අපි ආයෙත් 1000ක් විකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ 1000ක් විකුණලා තියෙනවා. මම විකුණපු එක වරහණක් ඇතුලේ දාන්නම්. මේ එකයි මේ අවස්ථාව 1000ක් වික්කනේ. මම ඔන්න 1500න් 1000ක් අඩු කළා. ඊට පස්සේ 2000ක් ගත්තා කියලා තියෙනවා 1.15. මං ගත්තේ 15 ගානේ 15 කියලා දාලා දාගන්නම් මෙතන 2000ක්. හරිද? ඔයාට උන්න මෙතන සුළු කිරීමක් කරලම ගන්න පුළුවන්. ඊට මදි වුණානේ. 500යි 2000ක් ගන්නවා 15 මිලට. හරිද? ඒතර ඔක්කොම තියෙනවා ආයේ 2500යි. හරිද? ඊට පස්සේ ආයෙත් විකුණලා තියෙනවා කීයක්ද? 1500ක් අන්තිම එක. හරි. 1500ක් විකුණලා තියෙනවා. එතකොට බලන්න කීයක් ඉතුරු වෙන්න ඕනේද කියලා. 1000ක් ඉතුරු වෙන්න ඕනේ. නේද? මම මේ බහුවර්ණ ගානක් හදන්න කියා දෙන්නේ. හරි. මුලින්ම 500ක් තිබ්බා 1.5. හරිද? 10 ගානේ තමයි තිබ්බේ. ඊට පස්සේ 12 ගානේ 1000ක් ගත්තා. එතකොට කඩේ ඔක්කොම තියෙනවා තොග ඒකක නම් 1500ක්. එහෙම තියෙදි 1000ක් වික්කා. එතකොට ඉතුරු වෙන්න ඕනේ 500යි. එහෙම තියෙද්දි 2000ක් තොග ඒකක 2000ක් ගත්තා 15 ගානේ. ඒ කියන්නේ ඔක්කොම වටිනාකම 2500ක් වෙන්න ඕනේ. ඔන්න මම ඒකත් ලිව්වා. ඒ කියන්නේ ඒකක වලින් නම් 2500ක් වෙනවා. එහෙම තියෙද්දි තොග ඒකක 1500ක් වික්කා. එහෙනම් මාසේ අවසාන වෙනකොට ඉතුරු වෙලා තියෙන්න ඕනේ තොග ඒකක 1000ක් විතරයි. හරි. ඊට පස්සේ මේ පළමු ඇතුළු පළමු පිට ක්‍රමයේදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මම තරුවක් දාලා ලියන්නම් මෙතන. ව්‍යාපාරයක අවසාන තොගේ සමන්විත වෙන්නේ මේ ක්‍රමයේදී. FIFO ක්‍රමයේදී අවසාන තොගේ සමන්විත වෙන්නේ අන්තිමට ගත්ත මිලට. බලන්න අන්තිමටම ගත්තේ කීයේ ගානේද? 15 ගානේ නේද? එතකොට අපි තොග එකක ඉතුරු වෙලා තියෙන්නේ 1000යිනේ. එහෙනම් අපි අවසාන තොගේ වෙන්න ඕනේ 15 වැඩි කිරීම 1000. 15000යි. මෙහෙම ගන්න පුළුවන්. හැබැයි මේක ඔය බහුවර්ණ ප්‍රශ්නයකදී හැර අනිත් ඒවාදී වැරදෙන්න පුළුවන්. හේතුව දැන් ඒක කිව්වට තේරෙන එකක් නැති වෙයි. මේ 1000 ඇතුලේ 15 මිල නෙමෙයි ඊට කලින් මිලට ගත්ත තොග ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක හරියටම හොයාගන්න වෙන්නේ අර ටිකක් මේ අපි හදපු මේ වගේ ගානකදී තමයි. ඉතින් ඔයගොල්ලෝ ගොඩාක් හිතුවොත් ඉතින් ඒකත් හොයාගන්න බැරි කමක් නැහැ. හැබැයි සාමාන්‍ය ප්‍රොසීඩියර් එක විදිහට ගත්තොත් පළමු ඇතුළු පළමු පිට ක්‍රමයේදී අවසාන තොගේ සමන්විත වෙන්නේ අන්තිමට ගත්ත මිලට. මොකද මුලින්ම විකුණන්නේ මුලින්ම ගත්ත ඒවානේ. එහෙනම් කඩේ ඉතුරු වෙලා තියෙන්න ඕනේ අන්තිමට ගත්ත මිලට බඩු ටික. ඉතින් මේව හදන්නත් පුළුවන්. හැබැයි බහුවර්ණ ගානකදී හැර මේක හදන්න යන්න එපා. වර්ධින ඉඩ ගඩක් තියෙනවා. හදිස්සියම නම් විතරක් කොහොම හදලා ගන්න. හරි. විනාඩියක් ඉඳලාම
හරි ඉතින් එහෙම කරන්න පුළුවන්. හරි නේද? ඊට පස්සේ අපෙන් තව ප්‍රශ්නයක් අහලා තියෙනව නේද? බලන්න ඒකත් මේක අහලා තියෙනවා ජනවාරි මාසයට දාලා විකුණුම් පිරිවැය. ඒ කියන්නේ ළමයි මෙන්න මේ නිකුත් කිරීම කියනවනේ. මේ නිකුත් කිරීම වල එකතුව තමයි. ඒ කියන්නේ අපි විත්තා කියලානේ කිව්වේ. එතකොට බලන්න මුලින්ම 1.10 අපි විකුණලා තිබ්බා 11000ක බඩු. ඒ කියන්නේ 11000ක් වෙන්න බාන්න විකුණලා තිබ්බා. ඊට පස්සේ ආයෙ විකුණලා තිබ්බා 1.20 21000ක් වෙන්න බාන්න. එතකොට මුළු විකුණුම් ක්‍රියාව වෙන්න ඕනේ කීයද? අන්න අර 11000යි 21000යි දෙකේම එකතුව. එතකොට 1.10 අපි විකුණලා තිබ්බා රුපියල් 11000ක් වටින භාණ්ඩ. ඊට පස්සේ ආයෙත් 1.20 නිකුත් කරලා තිබ්බා රුපියල් 21000ක් වටින භාණ්ඩ. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ මුළු විකුණුම් ක්‍රියාව වෙන්නේ මේ දෙකේම එකතුව 2යි 3යි. රුපියල් 32000යි. සාමාන්‍ය විකුණුම් ක්‍රියාව කියලා කියන්නේ මේ නිකුත් කිරීම වල අගය. ඔයාට ඕන නම් තරුවක් දාලා ලියන්න පුළුවන්. එතන මුළු නිකුත් කිරීම වල වටිනාකම කියලා. හරි. මේ පළමු ඇතුළු පළමු පිට ක්‍රමයට අපිට තව අභ්‍යාස ඉස්සරහදී හම්බ වෙනවා. ඒ කියන්නේ කළමනාකරණයේ පාඩමක් තියෙනවා ද්‍රව්‍ය පිරිවැය කියලා. ඒ පාඩමේදී අපිට ආයෙත් මේකෙන් ප්‍රශ්න හම්බ වෙනවා. අපි එතනදී තව දුරටත් ගැටලු සාකච්ඡා කිරීමක් කරමු. මේක එච්චර අමාරු එකක් නෙමෙයි. ඒක නිසා සාමාන්‍යයෙන් කරගන්න පුළුවන් ආකෘතිය දන්නවනම්. ඉතින් හරි. අපි මේකේ ඊළඟ අවස්ථාවටත් දැන් තව පිරිවැය සූත්‍රයක් තියෙනවා. බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමය කියලා. අපි නැත්තම් මේකට කියනවා WAC weighted average cost method කියලා. WAC කියලා කියනවා. අපි බලමු ඒ ක්‍රමයට කොහොමද ගබඩා ලෙජරයක් හදන්නේ කියලා. මම හිතනවා මේක ලියාගත්ත කියලා. හරි. අපි ආයෙත් පාරක් අනුමාත්‍රිකාවක් ලියාගමු. බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමය. WAC weighted average cost කියලා අපි කියනවා. වැක් කියලාත් සමහරු කියනවා මේක. වැට් නෙමෙයි වැක් ඈ. හරි. ඊට පස්සේ ලියාගන්න ඉහත නිදසුනට අදාළව පහත දෑ පිළියෙල කර පෙන්වන්න. ඉහත නිදසුනට අදාළව පහත දෑ පිළියෙල කර පෙන්වන්න. අංක 1 WAC ක්‍රමය මත ක්‍රමයට අවසාන තොගේ අගය. අංක 2 WAC ක්‍රමයට ක්‍රමය මත විකුණුම් පිරිවැය. නිකම්ම විකුණුම් පිරිවැය කියලා ඉවත් කමක් නැහැ. හරි අපි කලින් ගානම අනිත් ක්‍රමයටත් හදලා බලමු.
මතක තියාගන්න මේ දෙකටම එන උත්තර සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ පළමු ඇතුළු පළමු පිට ක්‍රමයකදී කඩේක මුදලාලි කෙනෙක් කරන්නේ මුලින්ම ගත්ත භාණ්ඩ මුලින්ම විකුණන එක. මේකෙදි කරන්නේ මොකක්ද දන්නවද? හරියට නිකන් මේක අපි හිතමු මේ ඒ කියන්නේ මේක හරියට නිකන් එළවලු ගොවියෙක් වගේ. එළවලු මේක අර කලින් එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මොකක් හරි පැකට් ඇසුරුමක වගේ එක වගේ ව්‍යාපාරිකයෙක් ගන්න පුළුවන්. මේ ඒ කියන්නේ ඕනේ ව්‍යාපාරයක කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය මත මම මේ උදාහරණයක් විදිහට කියන්නේ දැන් මම මේ කතා කරන දැන් ක්‍රමයේදී කරන්නේ මොකක්ද දන්නවද? නිකන් ඔය මේ දැන් කතා කරන ක්‍රමයේ හොඳ ඒවා හාල් විකුණන වෙලෙන්දෙකුට නැත්තම් එළවලු වගේ අලෙවි කරන කෙනෙකුට මේ මම දැන් කතා කරන ක්‍රමය හොඳයි. දැන් උදාහරණයක් විදිහට හිතන්න එළවලු ගොවියෙක් එළවලු විකුණන පුද්ගලයෙක් ඉන්නවා එළවලු වෙලෙන්දේ. එයාගේ අපි හිතමු එයා විකුණන්නේ අල කියලා. අල විකුණනවා. එයා අල කිලෝ 10ක් අරගෙන තිබ්බ. එයා අල විතරයි කඩේ විකුණන්නේ. එයා අල කිලෝ 10ක් අරගෙන තිබ්බ රුපියල් 10 ගානේ. කියලා හිතන්න අල කිලෝ 10ක් අරගෙන තිබ්බ රුපියල් 10 ගානේ. ඊට පස්සේ එයා දැන් එයා එකකින් අල විකුණගෙන යනවා. එහෙම විකුණගෙන යනකොට එයාගේ කඩේට ආයෙ භාණ්ඩ සෙට් එකක් හම්බ වෙනවා. අපි හිතමු රුපියල් 10 ගානේ අල කිලෝ 500ක් තියෙනකොට තව අල කිලෝ 1000ක් හම්බ වෙනවා රුපියල් 15 ගානේ. හරිද? එතකොට එයා කරන්නේ අර අල ගොඩටම දානවා ඒක. ඊට පස්සේ එයා කරන්නේ කලින් එයා ගාව තිබ්බේ රුපියල් 10 ගානේ අල කිලෝ 500ක් තිබ්බා. ඊට පස්සේ එයා දැන් අලුතෙන් ගත්තේ අල කිලෝ 1000ක් 15 ගානේ. ඊට පස්සේ එයා කරන්නේ මේ දෙකේම එකතුව ගන්නවා. උදාහරණයක් විදිහට මම මේ කියන්නේ. ඒ කියන්නේ එයාගේ එකතුව වෙන්න ඕනේ මුලින්ම තිබ්බා 10 ගානේ 500ක් කියන්නේ 5000යි. 5000ක් වටින අල. ඊට පස්සේ එයා ගත්තේ 15 ගාන අල කිලෝ 1000ක් නේ. ඒ කියන්නේ 15000යි. එතකොට එයා කරන්නේ එයා ගාව තියෙන ඔක්කොම අල කිලෝ ගත්තොත් වටින්නේ 20000යි. ඒ කියන්නේ මුළු වටිනාකම 20000යි. කිලෝ වලින් ගත්තොත් මුලින්ම 500ක් තිබ්බා. ඊට පස්සේ තව 1000ක් ගත්තා. ඒ කියන්නේ ඔක්කොගේ වටිනාකම ඒ කියන්නේ කිලෝ ගාලින් එන්නේ 1500යි. එහෙම. හරිද? ඒ කියන්නේ මම මේ දැන් කියන ක්‍රමේදී වෙන්නේ අල ගොවියෙක් අර තියෙන අල ගොඩටම අලුත් අල ටික දානවා. ඊට පස්සේ අපිට හොයන්න පුළුවන්ද මේක පරණ අල මේක අලුත් අල කියලා? බෑනේ. එතකොට වෙන්නේ මෙයා කරන්නේ අර මුළු අගයක් හොයාගන්නවා. ඒ කියන්නේ මෙයාගේ ඔක්කොම කිලෝ තියෙනවා 1500ක් වටිනාකම 20000යි කියලා තියෙනවා. මෙයා මොකද දන්නවද කරන්නේ? දැන් කවුරු හරි පුද්ගලයෙක් හිතන්න අල කිලෝ 200ක් ගන්නවා කියලා. තව පොඩි සිල්ලර කඩයක් කරන කෙනෙක් අල කිලෝ 200ක් ගන්නවා. මෙයා මොකද දන්නවද කරන්නේ? මෙයා ගාව තිබ්බේ ඔක්කොම අල කිලෝ වල වටිනාකම 20000යිනේ. එයා එදාට තිබ්බ ගානේ කිලෝ ගානෙන් බෙදනවා. 1500ෙන් බෙදනවා. ඊට පස්සේ දැන් අර කෙනා ගන්න ඉන්නේ කිලෝ 200ක්නේ 200ෙන් වැඩි කරනවා. ඒ කියන්නේ මෙයා මේ පොදු මිලක් හොයන්න යන්නේ. මම මේක පොඩ්ඩක් කපන්නම්. මෙයා ගාව ඔක්කොම වටිනාකම තියෙන 20000යි. මම මේ ගාන හතක්දි කියා දෙන්න. මම මේ දැනට මේ පැහැදිලි කිරීමක් විතරයි කරන්නේ. අල කිලෝ වල මුළු වටිනාකම 20000යි. ඔක්කොම තිබ්බ අල කිලෝ 1500යිනේ. මෙයා මේක බෙදනවා. 0.2කට 0.2ක් කැපුවා. ඊට පස්සේ 215න් බෙදනවා. 15 වරක් නම් 3යි. 15 වරක් නම් බෙදෙන්නේ නැහැ. 5 වරක් නම් 4යි. බෙදෙන්නේ නැහැ මං හිතන්නේ නේ. 1යි 13යි සත 33ක් විතර වගේ වෙනවා අල කිලෝ එකක්. එතකොට මෙයා සාමාන්‍යයෙන් අල කිලෝ එකක් විකුණන්නේ 13යි සත 33ට. එතකොට ඔයාගෙන් ඇහුවොත් කවුරු හරි කෙනෙක් එතකොට අර අල කිලෝ 200ටම කීයක් ගියාද කියලා ඔයාට මෙහෙම කියන්න පුළුවන්. 20000ක් වටින අල ටික තිබ්බේ අල කිලෝ 1500ක්. ඒකෙන් බෙදලා 200න් වැඩි කළා නම් හරි. නැත්නම් මේ ආපු 13යි සත 33 වැඩි කිරීම 200 ගත්තත් හරි. දෙදස් 666ක් වගේ එනවනේ. ඉතින් ඔන්න ඔය වගේ අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනදි කරන්නේ අර පොදු මිලක් හොයාගෙන භාණ්ඩ විකුණන එක. ඒ කියන්නේ බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමය කියලා කියන්නේ. අර මුලින්ම ගත්තේ විකුණනවා කියලා නෙමෙයි. පොදු මිලක් ලකුණු කරලා ඒකට භාණ්ඩ අලෙවි කරන එකයි මේකෙදි කරන්නේ. බලමුද මේකටත් හොයලා.
මෙහෙම කරන අයත් ඉන්නවා. අපි කලින් වගේම ගබඩා ලෙජරයක් ගහගමු මේකම. ආකෘතිය මේකමයි. වත් දැම්ම රෝල් කරගන්න. ගොඩාක් ලොකුවට ඕනේ නැහැ. කලින් එක තරම් ලොකු නැහැ. ලොකුවට රෝල් කරන්න ඕනේ නැහැ. රෝල් 7ක් 8ක් වගේ තිබ්බනම් ඇති. කලින් එක තරම්වත් යන්නේ නැහැ ඊට. හරි නේද? එහෙනම් අපි බලමු. හරි. අපි කලින් ගානටම ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. මේ ගණන් දෙකේම ආකෘතිය නම් සමානයි. එතකොට ඔයගලන්ට අර ආකෘතියට මතක තියාගන්න යන කාලය අඩුයි. අර ඔයාට අවශ්‍ය නම් මෙතන ශේෂයේ තීරුවටත් එකක මිල කියලා ගහන්න. හැබැයි අපි ඒක ලියන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් ඔයා ඔය අවුරුදු ඕනනම් කීපයක පාස් පේපර්ස් චෙක් කරලා බලන්න මේ જાතියේ ගණන් හැම අවුරුද්දකම නැහැ හැබැයි තියෙන අවුරුදු වලත් මම ඔය කියන වෙනස ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට එකක මිල කියන එක දාලා තියෙනවා. සමහරට එකක මිල කියන එක දාලා නැහැ. ඉතින් ඒක එක එක අවුරුදු වලත් ඇවිල්ලා තියෙන හැටි. ඉතින් ඔයා ඒක කැමැති විදිහට කරන්න. ඒක වෙන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. මෙන්න තියෙනවා ගාන මුලින්ම තියෙනවා 1 දිනට රුපියල් 10 බැගින් මිලදීගත් ඔබ ඒකක 500ක් ගබඩාවේ පැවතුණි. එහෙනම් ඒකේ වෙනසක් නැහැ. කලින් වගේම ඔයාලට ලියන්න තියෙන්නේ දිනයට 1 දාලා 500ක් තිබිලා තියෙනවා ගබඩාවේ 10 ගාන. ඒ කියන්නේ වටිනාකම 5000යි. ඔන්න මම ඒක ලිව්වා. ඊට පස්සේ බලමු මොකක්ද තියෙන්නේ කියලා. 1.5 රුපියල් 12 බැගින් තොග ඒකක 1000ක් ගත්පලු. තොග ඒකක 1000ක් ගත්තා නම් ලැබීමක් වෙන්න බෑ. එහෙනම් ඔයාලට පුළුවන් දිනය දාගන්න 1.5 1000ක් අරගෙන තියෙනවා කීයේ ගානේද 12 ගානේ. ඒ කියන්නේ වටිනාකම වෙන්න ඕනේ 12000ක්. වටිනාකම 12000ක් වෙන්න ඕනේ. එතකොට ශේෂය කීයක් වෙනවද? 500ක් තියේදී 1000ක් ගත්තා නම් ඔක්කොම 1500ක් වෙනවා. වටිනාකම නම් 17000ක් වෙනවා. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. මේකේ වෙනස් වෙන්නේ ළමයි මේ FIFO සහ WACC කියන ක්‍රමවලදී වෙනස් වෙන්නේ නිකුත් කිරීම කියන කෑල්ල විතරයි. ලැබීම් පැත්තවත් ශේෂයේ පැත්තවත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න මේ ශේෂයේ පැත්ත වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ අර මේ මුල් ගනුදෙනු වලදී වෙනස් වෙන්නේ නැහැ. නිකුත් කිරීමකට පස්සේ නම් වෙනස් වෙනවා. ඔයාලට ඒක ඊළඟට තේරෙයි මම කරන එකෙන්. 1.10 තොග ඒකක 1000ක් වික්කා. 1000ක් වික්කලු. එතකොට බලන්න. එතකොට අපි කරන්නේ කෙලින්ම දාගන්නවා දිනය 1.10. නෑනේ පුතා මේ 5000යි 12000යි 17000යි. කලින් එකම තමයි. අපි කලින් ගත්තේ 10 මිලටනේ. මේ
තොග එකක 500 තිබ්බේ 10 මිලට. එතකොට 5000යි. ඊට පස්සේ අලුතෙන් ගත්තේ 1000ක් 12 මිලට. එතකොට 12000යි. ඉතින් 12000යි 5000යි 17000යි. කලින් එකත් එහෙමනේ. මේ මුල එක වෙනස් වෙන්නේ නැහැ. 5000යි 17000යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ 1.10 තියෙනවා නිකුත් කිරීමක් 1000ක්. නිකුත් කරපු එක අපි ඉස්සෙල්ලා නම් කළේ මුලින් ගත්ත එක මුලින් දුන්නානේ. මේකෙදි එහෙම කරන්නේ නැහැ. මේකෙදි කෙලින්ම දාගන්න නිකුත් කරන ගාන 1000ක්. 1000ක් තමයි නිකුත් කරන්නේ. නිකුත් කරන මිලක් දන්නවද? නෑනේ. එහෙනම් මේකෙදි අපිට පෙර වැඩකට යන්න වෙනවා. මේකෙදි පෙර වැඩකට යන්න වෙනවා. පෙර වැඩකට ගිහිල්ලා මොකක්ද දන්නවද හොයන්නේ? මෙන්න මේ නිකුත් කරන මිල හොයා ගන්න වෙනවා. නිකුත් කරන මිල හොයන පෙර වැඩේ මම දෙන්නම් ඔයාලට. නිකුතු මිල සමානයි නිකුත් කරන මේවා ඇත්තටම ඕගලන්ට මෙහෙම දෙන්න නැහැ. ඒකත් මතක තියාගන්න. නිකුත් කරන දිනට ඔගයේ වටිනාකම බෙදනවා නිකුත් කරන දිනට ඔග ඒකක ගණන. නිකුත් කරන දිනට තොගේ වටිනාකම බෙදෙනවා නිකුත් කරන දිනට තොග එකක ගණනේ. එතකොට අපි දැන් හොයන්න යන්නේ 1.5 කීයද 1.10 නිකුත් කිරීමනේ. මේකෙදී අර එක එක දවසට නිකුත් කරන මිල වෙනස් වෙනවා ළමයි. නිකන් අර ආර්ථික මධ්‍යස්ථානයක වගේ මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. නිකන් එළවලු විකුණන ආර්ථික මධ්‍යස්ථානයක වගේ 1.10 නිකුත් මිල බලමු. එතකොට නිකුත් කරන දිනට මුළු තොගේ වටිනාකම. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ශේෂය කියන එකෙන් මුළු තොගේ වටිනාකම 17000යි. තොග ප්‍රමාණය නම් තියෙන්නේ 1500. මං හිතන්නේ බෙදෙන්නේ නැහැ. මං මේක හිතලා දුන්න ගාණක්නේ. මුළු තොගේ වටිනාකම තියෙන්නේ 17000යි. ඊට පස්සේ තොග එකක ප්‍රමාණය තියෙන්නේ 1500යි. බලමු අපි ටක් ගාලා. අපි කැලේකින් බෙදමුද ටක් ගාලා. ඉන්න ටක් ගාලා මම කැලේක් ගන්නකෝ. ඔයගලන්ට කැල් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක බෙදන්න තියෙන්නේ 17000 බෙදීම 1500. අපිට බෙදෙන්නේ නැති උත්තරයක් එනවා. සමානයි 11යි 7 33යි කියලා. හරි. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ නිකුතු මිලට දාගන්න මෙන්න මේක. දැන් ආපු උත්තරේ දාගමු අපි වෙනස් කරන්න යන්නේ නැතුව. එකක මිල එනවා 11යි 7 33යි. හරි. දැන් මම වටිනාකම හොයද්දි වටිනාකම හොයද්දි මම මෙහෙම කරන්න. එතන එකපාරම 1000න් වැඩි කරලා ගන්නත් පුළුවන්. මම හැබැයි මෙහෙම කරන්න. නිකුතු වටිනාකමත් හොයා ගන්න. නිකුතු වටිනාකම හොයන්නේ මෙහෙමයි. මේ මුළු තොගේ තිබ්බනේ. ඒ කියන්නේ 17000. ඒක බෙදන්න 1500න් වැඩි කරන්න නිකුත් කරන ප්‍රමාණයෙන්. ඒ කියන්නේ 1000න්. දැන් අර උත්තරේ මෙනවා. හැබැයි මම මේ වඩාත් නිවැරදි උත්තරයක් ගන්න නිසා මෙහෙම කරන්නේ. 3යි 2යි. 17000 දෙකෙන් වැඩි කරලා පස්සේ එනවා 34000ක්. 34000 තුනෙන් බෙදුවා නම් වගේ ෆයිනල් ආන්සර් එක අන්තිම උත්තරේ හම්බ වෙනවා. අර ගානම තමයි 11333ක් එනවා.
මං පොඩි පොඩි සංඛ්‍යා වටයන් නැතුව දාන්නම්. 11333ක් කියලා සත ගන්න නැහැ. සත ඕනනම් දැන් නැහැ කි මට ඒතකොට ගාන හදද්දි අමාරුයි. ඒක නිසා මම සත ගන්න නැහැ. ඔයගොල්ලන්ට ඇත්තටම එන ගානක සතෙන් නැතිව ගාන හැදෙයි නැත්නම් ඔය සත බෙදෙන ගානක් එයි. මේකේ නම් එන්නේ 3යි 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 ගානක්. ඒක නිසා අපි මම මේකේ 11333 තමයි ගන්නෙ. ඔයාලට පුළුවන් උත්තරේ දාගන්න 11333යි කියලා. මේ ක්‍රමයේදී ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. පොදු මිල ගැනනේ දෙන්නේ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ඒතකොට තොගේ ඉතුරු වෙලා තියෙන්නේ 500ක් විතරයි. ඊට පස්සේ දැන් 1000ක් 1500න් 1000ක් දුන්නා නම් 500ක් විතර ඉතුරු වෙන්න ඕනේ. අපි බලන්න ඕනේ මේ 17000න් 11333ක් ගියාට පස්සේ කීයක් ඉතුරුද කියලා. 17000 අඩු කරනවා 11333 5667යි. ඔන්න ඔමයි එන්නේ. මේකේ බලා ගන්න ඕන නම් ඔන්න බලා ගන්න. ඔයගොල්ලන්ට මේ පේපර් එකේ ඉන ගානකදී බෙදෙන්න උත්තරේ ආවේ නැතත් ඔය මං දැම්මා වගේ වටේලා දාන්න ප්‍රශ්නයක් නැහැ. මේව ඉච්චර ලොකුවට බලන්න ප්‍රශ්න නෙමෙයි. සාමාන්‍යයෙන් එනේව නම් බෙදෙන්න තමයි ඉන්නේ අද. හරි ඊට පස්සේ එක බලමු. ඊට පස්සේ ආයෙ තියෙනවා 1.15 15 ගානේ 2000ක් ගත්තලු. එන අපි ලියාගමු දිනේට 1.15 2000ක් අරගෙන තියෙනවා 15 ගානේ කියන්නේ 30000යි. ඔක්කොම තියෙනවා එතකොට 2500ක්. වටිනාකම තියෙනවා 35667ක්. ඊට පස්සේ තව එකක් තියෙනවා 1.20 තොග එකක 1500ක් වික්කා කියලා. එතකොට ඔයාලට ඒකෙත් කියන්න පුළුවන් කෙලින්ම දිනේ දානවා 1.20 1500 කෙලින්ම දාන අර පළමු ඇතුළු පළමු පිට ක්‍රමය වගේ වෙනස් දාන්න ඕනේ. ඊට පස්සේ ඒකේ නිකුතු මිල දාන්න වෙනවා. මේ මෙතෙන්ට ලකුණු දෙනවා නිකුතු මිලට. ඒක නිසා අනිවාර්යෙන් දාන්න ඕනේ ඒක. මම නිකුතු මිල හොයාගන්නම් ගානේ. කලින් වගේමයි මං ඉරි කඩිරක් ගහලා වෙන් කරගෙන නිකුතු මිල හොයන්නේ නිකුත් කරන දිනට තොගේ වටිනාකම බෙදෙනවා නිකුත් කරන දිනට තොග එක ගන්න. ඒ කියන්නේ 1.20 නිකුත්තු මිල මං හොයාගන්නම් මෙහෙම 35667ක් තිබ්බා. තොග එකක් ගන්න නම් 2500යි තිබ්බේ. අපි ඉතින් 35667ක් තිබ්බා වටිනාකම ඒකක් ගන්න නම් 2500. බලමු කීයක් එනවද කියලා බෙදුවාම මම ඒකත් කැල්ප එක පාවිච්චි කරන්නම්. 35667 බෙදීම 2500 14.26668ක් වෙන මම ගන්න 14.207ක් කියලා. රුපියල් 14.266ක් කියන මම ඒක ගන්න මම උත්තරේ දාලා මෙහෙම 14.27ක් කියලා දාන්න. දශම නෙමෙයි 7 ඒක මම දාගන්නම් මෙතන. ඊට
ඊට පස්සේ මට මේකේ වටිනාකමක් ඕනේ. මම වටිනාකම කලින් වගේම ගන්නම්. ඉස්පන්දාස් 667 බෙදනවා 2500න් වැඩි කරනවා කීයක්ද අපි නිකුත් කරන්නේ 1500ක් නේ 1500 5යි 3යි මේක 5න් බෙදුවා නම් 5න් බෙදලා 3න් වැඩි කරා නම් 35667 බෙදීම 5 වැඩි කිරීම 3 21400යි 720යි මම 21400ක් ගන්න මේකේ 7 දෙකකුත් වෙනවා මම 7 දෙක සලකන්නේ නැතුව උත්තරේ දාන්නම් 21400ක් කියලා හරි නේද ඊට පස්සේ තොග ඉතුරු වෙලා තියෙන්න ඕනේ කීයක්ද 1000ක් නේ 2500 1500ක් නිකුත් කරා නම් 1000ක් ඉතුරු වෙලා තියෙන්න එපා බාන්න වටිනාකම 35667න් අඩු කරන්න 21400 14267යි හරි පළමු ඇතුළු පළමු පිට ක්‍රමයේදී වගේ නෙමෙයි ඉතින් ගොඩක් මේ වැක් ක්‍රමවලදී ඔය අඩුම තරමේ 725 750 එහෙම එන අවස්ථාවක් තියෙනවා. එහෙම වෙන්නේ නැති වෙන්න ඉතින් ගාණක් හදලා දෙන්න ඕනේ සෑහෙන්න හිතලා. ඉතින් ඔය වගේ එන්න පුළුවන්. හරි. එතකොට ඔයගොල්ලෝ බැලුවොත් දැන් ගානේ දැන් බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමයට අවසාන තොගේ ඒකක 1000ක්ම තමයි ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි වටිනාකම 14267යි. දැන් අර පළමු ඇතුළු පළමු පිට ක්‍රමයේදී නම් 15000යි. මේකෙදී 14267යි. ඉතින් ළමයි සාමාන්‍යයෙන් මේ දෙකේම උත්තර සමාන වෙන්නේ නැහැ. එකකට එකක් වෙනස් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයෝ ඒගොල්ලන්ගේ ලාභය වැඩියෙන් පෙන්වන්න ඕන නම් ඕ ලාභය අඩුවෙන් පෙන්වන්න ඕන නම් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය පරිදි මේ ක්‍රම දෙක පාවිච්චි කරනවා. ඔයාලට මතක ඇති මම අර ටිකට කලින් කිව්වා අවසාන තොගේ වැඩියෙන් පෙන්වන්න ලාභය මොකද වෙන්නේ? වැඩි වෙනවා කියලා. අවසාන තොගේ අඩුවෙන් පෙන්වන්න ලාභය අඩු වෙනවා. ඉතින් ගොඩක් සමාගම් නම් කරන්නේ වැක් ක්‍රමය කියන එක පාවිච්චි කරන ඒගොල්ලන්ගේ ලාභය අඩුවෙන් පෙන්වන්න. එතකොට පුළුවන් ව්‍යාපාරයේ ආදායම් බදු මුදල් අඩුවෙන් ගෙවීම කරන්න. ඉතින් ගොඩක් අය වැක් ක්‍රමය කියන එක පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ ආදායම අඩුවෙන් පෙන්වන්න ඕන නම් ආදායම නැත්නම් ලාභය වැඩියෙන් පෙන්වන්න ඕන නම් ඒගොල්ලෝ පළමු ඇතුළු පළමු පිට ක්‍රමය පාවිච්චි කරනවා. එතකොට ඔයගෙන් ප්‍රශ්නයක් විදිහට ඇහුවොත් සාපේක්ෂව අවසාන තොගේ වැඩියෙන් පෙන්වන්නේ අවසාන තොගේ වැඩියෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් මම මේ උදාහරණයක් නේ හදුවේ. මේ උදාහරණෙදී පළවෙනි උදාහරණයේදී අවසාන තොගේ වැඩියෙන් පෙන්වුණා පළමු ඇතුළු පළමු පිට ක්‍රමයේදී. දෙවෙනි උදාහරණයේදී බර තැබූ ක්‍රමයට හැදුවේ. ඒකෙදි බර තැබූ ක්‍රමේ අවසාන තොගය පළමු ඇතුළු පළමු පිට ක්‍රමයට වඩා අඩු වුණා. ඔයගොල්ලෝ දන්නවද හැම අවස්ථාවකදී මේ කියන්නේ ඔයා ඕනෙම ගාණක් හදුවාම ඔයා ඕනෙම ගාණක් හදද්දී ඒ ඕනෙම ගාණක බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමයට තමයි අඩුම අවසාන තොගයක් හම්බෙන්නේ. ඔයාට ඕන නම් තරුවක් දාලා ලියා ගන්න. බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමයට තමයි හැමතිස්සෙම අවසාන තොගය අඩුවෙන් පෙන්වන්නේ කියලා. මට විනාඩියක් දෙන්න. hello තාත්තේ ඉරාට කෙල්ලද? හරි. ඒක දෙන්නටමද?
හා හා. හෙට හවස? ඒගොල්ලෝ කොහොමද බලා ගන්නද එතකොට? ඒගොල්ලෝ කොහොමද බලා ගන්නවද? හරි බර තැබූ සාමාන්‍ය මිල් ක්‍රමයට තමයි හැමතිස්සෙම දැන් මේ එක ගාණක් හැදුවට ළමයි හැමතිස්සෙම අවසාන තොගේ අඩුවෙන් පෙන්වන්නේ බර තැබූ ක්‍රමයේදී. සාමාන්‍ය FIFO ක්‍රමයේදී තමයි අවසාන තොගේ සාමාන්‍යයෙන් වැඩියෙන් පෙන්වන්නේ. ඉතින් ඕගලන්ට ඕනේ ව්‍යාපාරික අවසාන තොගේ අඩුවෙන් පෙන්වන්න නම් ඕගොල්ලෝ වැක් ක්‍රමයට තමයි ගණන් හදන්න ඕනේ. අවසාන තොගේ අඩුවෙන් පෙන්වන්න ඕන නම් වැක් ක්‍රමයට හදන්න ඕන. අවසාන තොගේ වැඩියෙන් පෙන්වන්න ඕන නම් FIFO ක්‍රමයට හදන්න පුළුවන්. ඉතින් මේක අපි ඉස්සරහට තව පාරක් ඉගෙන ගමු. දැනට අපි මේකේ උත්තර ටික සටහන් කරගමු. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න, තේරෙන්නේ නැත්නම් ගිහින් අහන්න. මම කියා දෙන්නම් ඉතින් උඩට. මේකේ තියෙනවා එතකොට අහලා තිබ්බේ මොකද්ද? WAC ක්‍රමයට අවසාන තොගේ අගය 14267යි. ඊට පස්සේ අහලා තිනවා WAC ක්‍රමයට විකුණුම් පිරය. විකුණුම් පිරය කියන්නේ මේ නිකුත් කිරීම දෙකේ අගය. 11333යි 21400යි. 32733ක් වගේ තමයි එන්නේ. ඒ කියන්නේ මුළු නිකුත් කිරීම වල අගය තමයි එන්නේ උත්තරේ විදිහට. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. WAC ක්‍රමයක් අමාරු නැහැ. හැබැයි අර පොදු මිලකට තමයි නිකුත් කරන්නේ. ඒක මතක තියාගන්න. ඒ නිකුත් කරන දවසට තිබ්බ මුළු තොගේ වටිනාකම මුළු තොග ඒකක වලින් බෙදලා තමයි උත්තරේ ගන්න. ඒක මතක තියාගන්න. හරි. අපි එහෙනම් ටියුට් එක පැත්තට යමු. ආයෙ පාරක් ලොග් වෙන්න සිද්ධ වෙයි ඔයගොල්ලන්ට. හරි. මේකේ තියෙනවා බලන්න ප්‍රශ්න අංක 5 තොග අගය කිරීමට අදාළ නිර්දේශිත රීතිය දක්වන්න කියලා. මම හිතනවා ඔයගොල්ලෝ මේ ප්‍රශ්න ටික කළා කියලා. මම ඕනනම් උත්තර ටික නිකන් උඩින් කියාගෙන යන්නම්. මේ ටික ඔයගොල්ලෝ කරේ නැත්නම් පොඩ්ඩක් බලලා කරන්න. තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් අහන්න. මේ ටික මේ තියරි ටිකක් තියෙන. ඒ ටික බලලා ලිව්ව හැකිනේ. ඒකයි මම කියන්නේ. ඊට